සංහිඳියාවෙන් සපිරි රටක දැහැමි සමාජයක් බිහි කරන්නට ලෞතර ශ්‍රී සද්ධර්මයේම sannivedanaya වන බෞද්ධ ගුවන්විදුලියේ දායකත්ව ධර්මදේශනාව අපි මෙලෙස අදත් ආරම්භ කරන්නේ. ධර්මදේශනාව පැවැත්වීම උදෙසා ධර්ම සභා මණ්ඩපයට වැඩම කොට වදාළ බියගම කොට්ටුන්න කල්යාණ මාවතේ ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද දොළොස්වල උදිතදීර ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි নমස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. ධර්මදේශනාවේ සදැහැති දායකත්වය සම්පූර්ණ දායකත්වයක් ලෙසින් කොළඹ 5 අංක 283 5 රුවන් මාවත ලිපිනෙහි පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාර්යිනී කුසුමා ගුණතිලක මහත්මිය ඇතුළු පින්වත් පිරිස කටයුතු කරනවා. ධර්මදේශනාව ශ්‍රවණයට පෙර ආතුව අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලය සමාදන් වෙමු. සාදුනාදයක් පවත්වලා තෙවරක් নমස්කාරය කියමු. පංචශීලය සමාදන් වීමට අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. යම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. යම්පි ධම්මං සරණං ဒ ගච්ඡාමි. ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. යම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. යම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස
සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සද්ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යතෝ යතෝ මනෝ නිවාරයේ න දුක්ඛමේතිනං තතෝ තතෝ සම්බසෝ මනෝ නිවාරයේ සම්බ දුක්ඛා පමුච්ඡති තී. වාසනාවන්ත සත්පුරුෂ පින්වත්නි, අද මේ උදාර පින්කමෙහි තනිදායකත්වයක් දරනු ලබන මේ සත්පුරුෂයින් හැමදෙනාම ඊ타ම සතුටට ප්‍රීතියට පත්වෙන්නට ඕනි. මේ සිදු කරනු ලබන උදාර පින්කම ගැන සිහිපත් කරලා අද මේ උතුම් පින්කමෙහි දායකත්වය දරන්නේ කොළඹ 283න් 5 රුවන් මාවත පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාරිණී කුසුමා ගුණතිලක මහත්මිය විසිනුයි මෙම උතුම් ධර්ම දේශනාවෙහි දායකත්වය දරනු ලබන්නේ. ඉතින් එම සත්පුරුෂයින් මෙම් බෞද්ධ මාධ්‍ය ජාලයට බොහෝ උදව් උපකාර කරන අපේ කමනි මායා දුන්න වෛද්‍යාචාර්යතුමියගෙත් ඥාතීත්වයක් දරන බොහොම ගුණ යහපත් සත්පුරුෂ පින්වත් පිරිසක්. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා අප මාතෘකා කරගන්නට යෙදුනේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ සඳහන් වෙන පුංචි සූත්‍ර දේශනාවක්. මේ දේශනාවට කියන්නේ මනෝ නිවාරණ සූත්‍රය කියලා. මනෝ නිවාරණ කියන වචනේ තේරුම මෙතන මනෝ කියලා අදහස් කරලා තියෙන්නේ හිතට එන සිතුවිලි තමයි මෙතෙන්දි මනෝ කියන වචනෙන් අදහස් කරලා තිබෙන්නේ. නිවාරණ කියලා කියන්නේ සිතුවිලි වළක්වා ගැනීම කියන එකයි. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ සිටින කාලේ එක්තරා දිව්‍ය පුත්‍රයෙක් උන්වහන්සේ ළඟට පැමිණිලා බොහොම ගෞරවයෙන් වන්දනාමාන කරලා එතුමන් සකස් කරගෙන ආපු ගාථාවක් බුදුරජාණන් වහන්සේ ළඟ ප්‍රකාශ කරන්නට යෙදුණා. මේ දිව්‍ය පුත්‍රයා හදාගත්ත ගාථාවක් ප්‍රකාශ කරන්නට යෙදුණා. ඒ දිව්‍ය පුත්‍රයා මේ ගාථාවෙන් මෙහෙම කියනවා: යතෝ යතෝ මනෝ නිවාරයේ න දුක්ඛමේතිනං තතෝ තතෝ. ඒ දිව්‍ය පුත්‍රයා කියනවා බුදුරජාණන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ යතෝ යතෝ මනෝ නිවාරයේ යම් යම් සිතුවිල්ලකින් හිත වළක්වනවා නම් න දුක්ඛමේතිනං තතෝ තතෝ. ඒ වළක්වන සිතුවිලි නිසා දුක පැමිණෙන්නේ නැහැ කියලා ඒ දිව්‍ය පුත්‍රයා මුලින්ම ප්‍රකාශ කළා.
බලන්න එතුමන් කියන දෙයට තවත් වතාවක් සිත යොමු කරලා යම් යම් සිතුවිල්ලකින් හිත වළක්වනවා නම් ඒ සිතුවිල්ල නිසා ඔහු දුකින් නිදහස් වෙනවා. ඒ වැළක්වෙච්ච සිතුවිල්ල නිසා දුකක් එයාට ඇති වෙන්නේ නැහැ කියලා දිව්‍ය පුත්‍රය මුලින්ම ප්‍රකාශ කළා. ඊළඟට ඔහු කියනවා ස සබ්බසෝ මනෝ නිවාරයේ යම් කිසි කෙනෙක් සියලුම සිතුවිලි වලින් හිත වළක්වනවා නම් ඒ කියන්නේ ඔක්කොම සිතුවිලි නවත්තනවා නම් කවුරු හරි ස සබ්බ දුක්ඛා පමුච්ඡති එයා සියලු දුකින් අත්මිදෙනවා කියලා දිව්‍ය පුත්‍රයා ප්‍රකාශ කරනවා. මේ දිව්‍ය පුත්‍රයාගේ අදහසක් එක බුදුරජාණන් වහන්සේගේ අදහසක් නෙමෙයි. ඒ දිව්‍ය පුත්‍රයාගේ පෞද්ගලික වූ අදහසක් මේක. යම් යම් සිතුවිල්ලකින් සිත නවත්තනවා නම් ඒ සිතුවිල්ල නිසා ඔහුට දුක පැමිණෙන්නේ නැහැ. යම් කෙනෙක් සියලු සිතුවිලි සිතින් ඉවත් කරනවා නම් එයා සියලු දුකින් අත්මිදෙනවා කියලා මේ දිව්‍ය පුත්‍රයා ප්‍රකාශ කළේ. බුදුරජාණන් වහන්සේ පහළ වීමටත් පෙර සමහර තාපසයින් අතර මෙම අදහස තිබුණා. දුකින් නිදහස් වෙන්න සිතුවිලි ඉවත් කිරීමෙන් පුළුවන් කියන දර්ශනය අදහස උන්වහන්සේගේ පහළ වීමටත් පෙර තිබුණා. ඇත්තටම ආලාර කාලාම උද්දකරාම පුත්ත වැනි අයත් ඔය සිතුවිලි ඉවත් කරලා සිතුවිලි නොයන සංඥා නොදැනෙන අසඤ්ඤ සමාධිය උපදවාගෙන ඉඳලා තිබෙනවා. ඒ අසඤ්ඤ සමාධියටපත් වුණහම ඒ සංඥාවක් නැහැ කියන සංඥාව විතරයි තියෙන්නේ. වෙනස් සිතුවිලි එකක්වත් හිතට එන්නේ නැහැ. ඒක නිසා තමයි අසඤ්ඤ සමාධිය දියුණු කළාම මේක ප්‍රබල සමාධිය. ඒ අය කුසල බලෙන් උපදින්නේ අසඤ්ඤ සත්ත්‍ය කියන බ්‍රහ්ම ලෝකයෙහි. හැබැයි එහි ඉපදුනාට පස්සේ යාලට කිසිම සංඥාවක් දැනෙන්නේ නැහැ. කිසිම සංඥාවක් අරමුණක් දැනෙන්නේ නැහැ. බුදුවරුන්ට වෙන ලෝකෙක ඉපදුනහම ධර්ම දේශනා කරලා ඔවුන්ට ධර්මාවබෝධය කරන්නත් පුළුවන්. වෙන බ්‍රහ්ම ලෝකවල ඉපදුනහම. ඒත් ඔය නේව සංඥා නාසඤ්ඤායතන ඉපදුනත් ධර්මාවබෝධය කරන්න බෑ. අසඤ්ඤ සත්‍යෙත් බෑ. අනික් බ්‍රහ්ම ලෝකවල ඉපදුනොත් ධර්මය අවබෝධ කරගන්නත් පුළුවන්. ඒ වුණත් මේ අසඤ්ඤ සත්‍යේ අයට සංඥා නොදැනෙන නිසා ඒ වගේ මෙයාලා කන් නැතුව උපත ලබන්නේ සවන්පත් නැතුව. ඒ නිසාත් එයාලට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. උද්දක රාමපුත්ත කියන තාපසතුමන් ගැන අපි ගොඩක් ඉගෙනගෙන තියෙනවා. ගොඩක් දේවල් අහලා තියෙනවා. පුංචි දරුවෝ පවා දන්නවා උද්දක රාමපුත්ත කියන නම පිළිබඳව. මෙතුමන් පිළිබඳව ඒ කාලේ ගොඩාක් ප්‍රසිද්ධ කතාවක් තිබුණා. ඒ තමයි මේ උද්දක රාමපුත්ත කියන තාපසතුමන් දවසක් මහපාර අයිනේ ගිමන්හලක් වැනි තැනක අම්බලමක් වැනි තැනක පාර අයිනටම වෙන්න සමාධියකට සමවැදිලා හිටියා. මේ අසඤ්ඤ සමාධියට සමවැදිලා හිටියා. කිසිම දෙයක් නොදැනෙන මේ සමාධි මට්ටමට. එහෙම සමවැදලා ඉන්නකොට මේ පාරේ කරත්ත 500ක බඩු පටවාගෙන ගියා. ගල් 500ක බඩු අරගෙන ගියා. ඒ කරත්ත ගිහිලා ටික වෙලාවකින් පස්සේ තමයි මෙතුමන් මේ සමාධියෙන් නැගී සිටියේ. එතනට ආපු එක්කෙනෙක් අහනවා තාපසතුමන්ගෙන්, තාපසතුමනි මෙතන කොහොමද භාවනා යෝගීව හිටියේ? දැන් ටික වෙලාවකට ඉස්සෙල්ලා මෙතනින් කරත්ත 500ක් බඩු පටවාගෙන ගියා නේද කියලා. එතුමන් කියනවා මට කරත්ත යන හඬක් ඇහුනේ නෑ කියලා. එතුමන් ප්‍රකාශ කළා. මට ඇහුනේ නෑ කරත්ත යන හඬක්. ඊට පස්සේ මේ තැනැත්තා අහනවා
ඔබතුමන්ට අඩු ගානේ එක කරත් එක ගවයෝ දෙන්න ගානේ බැඳලා හිටියා. එතකොට එතන ගවයෝ 1000ක් ඉන්නවා. කරත්ත 500 ඇදගෙන යන්න ගවයෝ 1000යි. ඒ වගේම ඔවුන්ගේ කුර ගත්තාම 4000ක් කුර ගැටෙනවා. කකුල් 4000ක් තියෙනවා. ඉතින් මේ ගවයන්ගේ මෙච්චර කුර ගැටෙන හඬ, පා ගැටෙන හඬ අඩු ගානේ ඔබතුමන්ට ඇහුනේ නැද්ද කියලා ඇහුවා. කරත්ත ගිය ඇහුනේ නැත්තම් මේ ගවයන්ගේ කුර ගැටෙන හඬ ඇහුනේවත් නැද්ද කියලා ඇහුවා. එතුමන් ප්‍රකාශ කළා නැහැ. මට ඒ වගේ කිසිම සද්දයක් ඇහුනේ නැහැ. ඊට පස්සේ වුණා තාපසයන් වහන්සේ මේ කරත්තවල මිනිස්සු නැකලා ගියා. ඔවුන් නිකම්ම නිහඬව යන්නේ නැහැ. ඒ හැමෝම කතා කරමින් සමහර විට කරත්ත කවි කියමින් යන ගමනක්. ඉතින් ඔවුන්ගේ ශබ්දයක්වත් අඩු ගානේ වුණේ නැද්ද? එතුමන් ඒකත් ඇහුනේ නැහැ කියලා කිව්වා. එතුමන් මේ බොරුවට ප්‍රකාශ කළා නෙවෙයි. ඇත්තටම එතුමන්ට කිසිවක් ඇහුනේ නැහැ. එච්චර ප්‍රබලයි එතුමන්ගේ සමාධි බලය. එහෙම අසඤ්ඤ සමාධියක් එතුමන්ට තිබ්බා. කිසිම සංඥාවක් නොදැනෙන මහා ප්‍රබල සමාධියක් එතුමන්ට තිබ්බා. එතුමන් හිතාගෙන හිටියේ මේක තමයි විමුක්තිය. මේක තමයි දුකෙහි කෙලවර. මේකටපත් වෙච්ච කෙනාව පරම සැපයට, ශාන්තියට පත් වෙලා කියලා තමයි එතුමන්ගේ අදහස තිබුණේ. එසේ වුවත් එතුමන් දුකින් නිදහස් වුණේ නැහැ. එතුමන් අසඤ්ඤ සත්ත කියන බ්‍රහ්ම ලෝකයේ උපත ලැබුවේ. ඒ කාලේ බොහොම ප්‍රබල අදහසක් සමහර තාපසීන් ළඟ තිබුණේ දුක හටගන්න හේතුව සිතුවිලි කියලා. ඉතින් සිතුවිලි ඉවත් කළා නම්, සිතුවිලි අයින් කළා නම් එයා දුකෙන් එතර වෙනවා, දුකෙන් නිදහස් වෙනවා කියලා ඔවුන් කල්පනා කරන්නට යෙදුණා. මේ දිව්‍ය පුත්‍රයාත් එම අදහසම දරන කෙනෙක්. ඉතින් දිව්‍ය පුත්‍රයා එකයි මේ ගාථාව ප්‍රකාශ කළේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දිව්‍ය පුත්‍රයා මේ ගාථාව ප්‍රකාශ කළාම තමන් වහන්සේගේ අදහසත් ප්‍රකාශ කරන්නට යෙදුණා. මේ පිළිබඳව උන්වහන්සේගේ අදහස කුමක්ද කියලා. උන්වහන්සේත් ඒක ප්‍රකාශ කළේ ගාථාවකින්මයි. උන්වහන්සේ කියනවා මෙහෙම යතෝ උන්වහන්සේ කියනවා න සබ්බසෝ මනෝ නිවාරයේ මනෝ යතත්ත මාගතං යතෝච පාපකං තතෝ මනෝ නිවාරයේ. උන්වහන්සේ කියනවා න සබ්බසෝ මනෝ නිවාරයේ. දිව්‍ය පුත්‍රය සියලු සිතුවිලි වලින් සිත නොවැළැක්විය යුතුය. ඒ කියන්නේ අපේ හිතට එන හැම සිතුවිල්ලක්ම වළක්වන්න, හැම සිතුවිල්ලක්ම නවත්තන්න අපි උත්සාහ කරන්නට හොඳ නැහැ. ඔක්කොම සිතුවිලි අපි හිතින් ඉවත් කරන්නේ නැහැ. එහෙම නොකළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඊට පස්සේ කියන මනෝ යතත්ත මාගතං. යම් සිතුවිලි ටිකක් නිසා අපේ මනස සමාධියකටපත් වෙනවා නම්, ශාන්ත බවකටපත් වෙනවා නම්, තැම්පත් වෙනවා නම්, අන්නේ සිතුවිලි වලින් අපි හිත ඉවත් කරන්නට හොඳ නැහැ. ඒක නවත්තන්න, ඒක කඩාකප්පල් කරන්න, ඒක වළක්වන්න හොඳ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. බලන්න අපි ඊටාම හොඳින් තෙරුවන් වන්දනාමාන කළොත් එහෙම ඊටාම හොඳින් තෙරුවන් වන්දනා කරන කෙනෙකුට කය බොහෝම සැහැල්ලු වෙනවා ඇත්තටම. සමහර විට තමන් අහසක ඉන්නවා වගේ, උඩක ඉන්නවා වගේ බොහෝම ප්‍රීතිමත්ව දැනෙන්න පටන් ගන්නවා. බොහොම සද්ධාවෙන් අවංකවම පංචශීලයේ තුල පිහිටලා, තැම්පත්ව වාඩි වෙලා, කලබලයක් හදිස්සියක් නැතුව පිළිවෙලකට තෙරුවන් වන්දනාමාන කළත් අපේ හිත පුදුම විදිහට ඒක තුල තැම්පත් වෙන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ වෙලාවක අපි මේ තැම්පත් වෙන්න සිත, මේ සිතුවිලි ඒව අපි ඉවත් කරන්න යන්න හොඳ නැහැ. ඒව ඇත්තටම දියුණු කළ යුතු දේවල්.
ඒ වගේම යම්කිසි භාවනා මනසිකාරයක් හොඳින් ප්‍රගුණ කළත් අපේ කය හොඳට තැම්පත් වෙනවා, සැහැල්ලු වෙනවා. ඒ මොහොතෙත් මේ සැහැල්ලු වෙන්නේ අපි අර හිතන සිතුවිලි ටිකත් එක්ක තමයි හිත තැම්පත් බවට පත් වෙන්නේ. ඒක නිසා ඒ බඳු අවස්ථාවල අපේ හිත ඒකෙන් ඉවත් කරන්න, ඒ කියන්නේ ඒ සිතුවිලි නවත්තන්න, ඒව අතරමඟ නවත්තලා දාන්න, එහෙම කිරීම සුදුසු නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. උන්වහන්සේ කියනවා යතෝ යතෝච පාපකං, යම් යම් සිතුවිල්ලක් නිසා ඔබට පවක් සිද්ධ වෙනවා නම්, අකුසලයක් සිද්ධ වෙනවා නම්, තතෝ මනෝ නිවාරයේ, ඒ පව් සිදුවෙන, අකුසල් සිදුවෙන සිතුවිලි වලින් ඔබ හිත ඉවත් කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්නා. එහෙනම් සියලු සිතුවිලි වලින් හිත ඉවත් කරන්නේ නැහැ. අපිට යම් සිතුවිල්ලක් නිසා පාපයක් සිදු වේද, අකුසලයක් සිදු වේද, අහිතක් අවැඩක් සිදු වේද, අන්න ඒ සිතුවිලි වලින් අපි හිත ඉවත් කළ යුතුයි කියලා තමයි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයින්ට උගන්වන්නේ. පව් සිදු වෙන සිතුවිලි වලින් හිත ඉවත් කරන්න. ඒක උන්වහන්සේගේ ඉගැන්වීම. මේ හිත සංවර කර ගැනීම හරිම අපහසු කාරණාවක්. අපි සිල් සමාදන් වෙලා හොඳට සිල්වත් උනත් අපිට අපේ හිත සංවර කරගන්න බැහැ. මොකද සිල් සමාදන් වීමෙන් අපිට ලැබෙන්නේ කයින් සිදුවෙන වැරදි වලින් අපි ඉවත් වෙනවා. කය සංවර වෙනවා. සීලය සමාදන්ව ආරක්ෂා කරනකොට වචනය සංවර වෙනවා. වචනෙන් සිදුවෙන පව් සිද්ධ වෙන්නේ වචනය සංවර වෙනවා. හැබැයි සීලයෙන් කය සංවර වුණාට, වචනය සංවර වුණාට අපේ හිත ඒක තුලින් සංවර වෙන්නේ නැහැ. සිල් සමාදන්ව සිටින සිල්වත් සත්පුරුෂයන්ගේ සිත් සතන් තුල පවා ආසාව හට ගන්නවා, තරහ හට ගන්නවා, වෛරය ඇති වෙන්න පුළුවන්, පරිගැනීම ඇති වෙන්න පුළුවන්. බොහෝම ලාමක පාපක පහත් කෙලෙස් අකුසල ධර්ම උපදිනවා. මොකද සීලයෙන් හිත සංවර කරගන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා කය සංවර කරගන්න පුළුවන්, වචනය සංවර කරගන්න පුළුවන් සීලයක් තුලින්, අදිෂ්ඨානයක් තුලින්. හැබැයි අදිෂ්ඨාන කරගෙන හිටියා කියලා මම අකුසල් සිතුවිලි හිතට එන්න දෙන්නේ නැහැ කියලා අදිෂ්ඨානයක් පිළිටුවා ගත්තට එහෙම ඒ අදිෂ්ඨාන බලයෙන් එහෙම හිත සංවර කරගන්න කෙසේවත්ම පුළුවන් කමක් නැහැ. හිත සංවර කරගන්න ක්‍රමය බුදුරජාණන් වහන්සේ අපිට ඉගැන්නුවා. උන්වහන්සේ කියනවා මෙහෙම: පඤ්ඤාය දිස්වා පහතබ්බෝ කියලා. හිත සංවර කරගන්න නම් පඤ්ඤාය දිස්වා ප්‍රඥාවෙන් දැක ප්‍රහාණය කළ යුතුයි කියලා. ඒ කියන්නේ අපේ හිතේ හටගන්න අකුසල ධර්ම, ඒ අකුසල ධර්ම අපි ප්‍රඥාවෙන් දකින්න ඕනේ. ප්‍රඥාවෙන් දැක ප්‍රහාණය කරන්න ඕනේ. එතකොට තමයි හිත සංවර වෙන්නේ, හිත තැම්පත් වෙන්නේ, හිත ආරක්ෂා වෙන්නේ. ප්‍රඥාවෙන් දකින්නේ නැතුව මොනම විදිහටවත් අකුසල් ප්‍රහාණය කිරීමක් කරන්නට පුළුවන් කමක් නැහැ. ඒක ගැන, ඒ නිසා හිත ගැන බොහෝම හොඳ අවධානයකින් යුතුව සිටින්නට ඕනේ. තමන්ට දැනෙන්න ඕනේ තමන්ගේ හිත තුළ ආසාවක් හටගත්තොත් ඒකට පාලියෙන් කියන්නේ රාගය කියලා. ඔය බුදුරජාන් වහන්සේ වදාළ චිත්තානුපස්සනාවේදී සරාගං වා චිත්තං සරාගං චිත්තං තිපජානාති කියලා. රාගය සහිත සිතක් ඇති වෙන්න පුළුවන් හිත තුළ. මේ රාගය සහිත සිතුවිලි ඇති වුණොත්, ඒ රාග සහිත සිතුවිලි ඇති වුණා කියලා පජානාති,
Taman දැනගන්න ඕනි කියලා උන්වහන්සේ දේශනා කළා. අන්න එහෙම අපි සිහියෙන් දැනගන්න ඕනි අපේ හිත ගැන අවධානයෙන් ඉඳලා අපේ හිත තුල හටගන්න සිතුවිලි අපි දැනගන්න ඕනි. රාග සහිත සිතක් මේක. ඊට කේන්තිය, වෛරය, කෝපය, පරිගැනීම, ඉරිසියාව, එකට එක කිරීම, ඒවට සම්බන්ධ අදහස් සිතුවිලි අපේ හිතේ ඇති වෙනවා. ඒ ඔක්කොම දේවල් ටික ඇතුළත් වෙන්නේ දේශ සහිත සිත් කියන ඒවටයි. දේශ සහිත සිත් ඒවා. ඉතින් අපි අවධානයෙන් ඉඳලා ඉරිසියා සිතක් ඇති වුණොත්, පරිගන්න සිතක් ඇති වුණොත්, එකට එක කරන්න ඕනි කියන අදහසක් ඇති වුණොත්, අන්න ඒවා හොඳට දැකලා නුවණින් දැකලම අපි ඒ ඉවත් කරගන්න ඕනේ හිතින්. අපිට එහෙම නුවණින් දැකලා හිතින් ඉවත් කරන්න පුළුවන් දේශ සහිත සිතුවිලි හිතට එනකොට. ඒ වගේම තියෙනවා මෝහ සහිත සිතුවිලි. මෝහය කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපෙන් ඇහුවොතින් අපි කවුරුත් කෙටියෙන්ම දෙන පිළිතුර තමයි මෝහය කියන්නේ මුලාව කියන එක. ඒ වුණාට අපෙන් ප්‍රශ්නයක් විදිහට ඇහුවොත් එහෙම මෙහෙම ඔබට මතකද ඔබේ හිත තුල රාග සහිත සිතක් ඇති වෙච්ච මොහොතක් කියලා අපෙන් ඇහුවොත් අපිට ඒකට උත්තර දෙන්න පුළුවන් ඔව් මතකයි කියලා. මොකද අපිට ඉක්මනින් ඒ බඳු එකක් සිහි කරන්න පුළුවන්. ලොකුම දෙයක් ඕනේ නෑ. රෝස මලක් දැකලා මේ රෝස මල ලස්සනයි කියලා හිතුණා නම් ඒකමත් රාග සහිත සිතක්නේ අපේ හිතේ හටගන්න. ඒකට ආසාවක් ඇති වුණා නම් වාහනයක් දැකලා ඒ වාහනේට ආසාවක් හිතුණා නම් ඒක රාග සහිත සිතක්. ඇඳුමක් දැකලා ඒකට ඇලුමක් ඇති වුණා නම් ඒක රාග සහිත සිතක්. ඉතින් මෙන්න මෙහෙම රාග සහිත සිතක් ඇති වෙච්ච මොහොත ඔබට මතකද කියලා ඔබෙන් ඇහුවොත් යමෙක් ඔබට ඒක මතක් කරලා ඔව් මතකයි කියලා උත්තර දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔබට මතකද දේශ සහිත සිතක් ඇති වෙච්ච අවස්ථාවක් කියලා? ඒ කියන්නේ කේන්ති ගිය අවස්ථාවක්, ඉරිසියාවක් ඇති වෙච්ච අවස්ථාවක් මතකද කියලා ඇහුවොත් ඔබට ඒකටත් බොහොම පැහැදිලි උත්තර දෙන්න පුළුවන්. ඔව් මට මතකේ තියෙනවා කියලා ඉක්මනින් සිහිපත් කරගන්න පුළුවන්. ඒ වුණාට ඔබෙන් ඇහුවොත් ප්‍රශ්නයක් මෙහෙම. ඔබට මතකද මෝහය ඇති වෙච්ච අවස්ථාවක්, මෝහ සහිත සිතක් ඇති වෙච්ච අවස්ථාවක් මතකද කියලා ඇහුවොත් ඇත්තටම ඒ ප්‍රශ්නයට ලේසියෙන් කෙනෙකුට උත්තරයක් දීම අපහසුයි. රාගය ඇති වෙච්ච මොහොත සිහි කරගන්න පුළුවන්. දේශය ඇති වෙච්ච මොහොත සිහි කරගන්න පුළුවන්. ඒ වුණාට මෝහයක් ඇති වෙච්ච මොහොතක් සිහි කරගන්න අමාරුයි. මොකද මෝහය කියන්නේම සිහි මුලා වෙලා. සිහි මුලා වීමක් කියලා කියන්නේ එතන අරක දැනගන්න තරමටවත් දියුණු වෙච්ච සිහියක් නෑ. ඒක මතකෙ හිටින්න තරම්වත් දියුණු වෙච්ච සිහියක් ඒක තුල පවතින්නේ නෑ. එච්චරටම සිහිය දුබල වෙලා හන්දා ඒක අපිට මෝහ සහිත සිත් ගොඩාක් අපේ ජීවිතේ හට ගන්නවා. හටගත්තට මෝහ සහිත සිත මෝහ සහිත සිතක් කියලා අපිට මතකෙ හිටින්නෙත් නැහැ. එච්චරට මේ අවස්ථාවේ මේ මොහොතේ අපේ සිහිය දුර්වල මට්ටමක තමයි පවතින්නේ. ඒක නිසාම තමයි අපිට මෝහ සහිත සිත් ඇති වෙච්ච අවස්ථාවක් හිතේ රැඳෙන්නේ නැත්තේ, මතකෙ හිටින්නේ නැති වෙන්න හේතුව බවට පත් වෙලා තිබෙන්නේ. විශේෂයෙන් මේ මෝහයත් හඳුනාගත යුතුමයි. ඒක නිසා සඳහන් කරලා තියෙනවා මෙහෙම අපිට යම්කිසි මොහොතක ඇති වුණොත් සැකයක් හිත තුළ ඇති වුණොත් එහෙම. සැකයක් කියලා කියන්නේ අපිට ඔබට සමහර විට පුතා ගැන, දුව ගැන, ස්වාමිපුරුෂයා ගැන, භාර්යාව ගැන, සේවකයෙක් ගැන, වෙනත් කෙනෙක් ගැන සැක හිතෙන්න පුළුවන්. එහෙම සැක හිතුණා කියලා ඒක අර බුද්ධ ශාසනයේ සඳහන් වෙන විචිකිච්ඡා කියන නීවරණය නෙවෙයි. ඒ සැකය ඇති වෙන්නේ එක්ක ඒ යම් කිසි දෙයක් පිළිබඳ නොදන්නා හේතුව නිසා, එක්ක සාධාරණ හේතු නිසා ඒක අර විචිකිච්ඡා නීවරණය නෙවෙයි. එහෙම සැකයක් නොවේයි. බුද්ධ රත්නය ගැන සැකයක් ඇති වුණොත්
ධර්ම රත්නය ගැන සැකයක් ඇති වුණොත්, ඊළඟට සංඝ රත්නය ගැන සැකයක් ඇති වුණොත්, ඊළඟට සීල සමාධි ප්‍රඥා ගැන, ඒ කියන්නේ තමන් රකින්න සීලය ගැන, තමන් කරන සමත භාවනාව සම්බන්ධව විදර්ශනා භාවනාවක් ගැන එහෙම සැකයක් ඇති වුණොත්, ඒ වගේම පටිච්ච සමුප්පාදය පිළිබඳ සැකයක් මතුවුණොත්, අන්නේ සැකයන් තමයි මෙතෙන්දි මේ විචිකිච්ඡා කියලා හඳුන්වන්නේ. ඔන්න ඔය සැකයක් ඇති වෙන හැම මොහොතකම හැම වෙලාවකම අපි තුල පවතින්නේ මෝහ සහිත සිත්. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. සැකය පවතින හැම වෙලාවෙම අපි සිතක් විදිහට දකිනවා නම් මෝහ සහිත සිතක්. මෝහ සහිත සිතක් කියලායි සිහි කරන්න ඕනේ. සිතක් විදිහට ඒක දකිනවා නම් එහෙම. ඒ වගේම තමයි මෝහය ක්‍රියාත්මක වෙන තව එක අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව තමයි මේ උද්දච්චය පවතින අවස්ථාව. මේ උද්දච්චය කියන වචනය පාලි වචනයක්. සිංහලෙත් ඒකට සමානම වචනයක් තියෙනවා. අපි කියන්නේ නිකමට එයා හරි උද්දච්චයි කියන වචනේ භාවිතා කරනවා. ඒකෙන් උද්දච්චයි කියලා කියන්නේ එයා ටිකක් කොළුවට අරගෙන මාන්නෙන් යුක්තයි කියන පොළවට අඟලක් දෙකක් උඩින් යනවා වගේ අදහසක් තමයි ඒක තුල තියෙන්නේ. සිංහලයේ තියෙන උද්දච්ච කියන වචනේ. නමුත් මේ pāli භාෂාවේ තියෙන උද්දච්ච කියන වචනයයි සිංහලයේ තියෙන උද්දච්ච කියන වචනයයි මේක වචන දෙකක්. ඒ වගේම තේරුම් දෙකක්. pāli භාෂාවේ උද්දච්ච කියන වචන තේරුම උඩඟුකම නොවේ. ඒකේ තේරුම නොසන්සුන් බව. හිතේ විසිරීම තමයි එතන උද්දච්චය කියලා කියන්නේ. එක අරමුණක තමන්ගේ හිත පවත්වා ගන්න අමාරුයි. විශේෂයෙන් මේක හැම මොහොතකම වගේ තියෙනවා. නමුත් භාවනාවක් වැනි දෙයක් කරන්න ගිය කෙනාට මේක බොහොම ප්‍රබලව දැනෙන්න පටන් ගන්නවා. මොකද අරමුණක් තුල හිත පිහිටෙව්වහම මුලින්ම භාවනාවක් වැනි දෙයක් කරන කෙනෙකුට අර භාවනා කරන්න පටන් ගත්තට හිත වෙන අරමුණකට ගිහිල්ලා බොහෝ වෙලාවක් ඒ අරමුණ තුල තිබිලා ගොඩක් වෙලාවකට පස්සේ තමයි සිහිපත් වෙන්නේ මගේ හිත භාවනා අරමුණ තුල නැහැ කියන එක තේරෙන්නේ බොහෝ කාලයක් ගිහිල්ලා. ඒ වගේම සමහර විට අපි පාඩම් කරන අවස්ථාවකදී හරි දහම් පොතක් කියවන අවස්ථාවකදී ඔය වගේ වෙලාවටත් අපි නොඑක් කර්මුණු වලට යන්න පුළුවන්. ඒ වගේම අපි පුටුවකට වෙලා වාඩි වෙලා හිටියත් gedara අපි ධර්මානුකූල යම් කිසි දෙයක් තුල නැත්තම් ගොඩක් වෙලාවට අපි ඔහේ මොනවා හරි කල්පනා කර ඉන්නේ. මොනවා හරි දේවල් ටිකක් අපේ හිතට සිහිපත් වෙනවා. අන්න ඒක තමයි මේ උද්දච්ච කියලා හඳුන්වන්නේ. මේ උද්දච්චය කියලා කියන්නේ මෝහයේ එක අවස්ථාවක්. ඒ වෙලාවේ මේ මෝහය හිත තුල තියෙන්නේ. සිහිය මුලා වීම, සිහි මද බව තියෙන්නේ. සිහිය පැවතුනා නම් අපේ හිත ඔහේ එක අරමුණු වලට යන්න විදිහක් නැහැ. සිහියෙන් හිටියානම් අපේ ඒ කරන ක්‍රියාව පිළිබඳව, ඒ මොහොත පිළිබඳව ජීවත් වෙන වේලාව තුල අපි ඒක ඔස්සේ අපේ හිත පවතින්න ඕනි. කරන දේ තුලයි හිත පවතින්න ඕනේ. ඒ කරන දේ තුල හිත පවතින්නේ නැතුව වෙන දේවල් සිහිපත් වෙනවා කියන්නේ සිහිය අපව අතහැර දාලා ගියා කියන එකයි. එතන සිහිය පිහිටලා නැහැ. ඒ කියන්නේ හිත තුල පවතින්නේ මෝහය පවතින්නේ. ඒක සිතක් විදිහට සිහි කරනවා නම් හඳුනා ගන්නවා නම් අපි හඳුනා ගන්න ඕනි මෝහ සහිත සිතක්, මෝහ සහිත සිතක් කියලා එක නුවණින් හඳුනා ගන්න ඕනේ. බලන්න මෝහය ක්‍රියාත්මක වෙන අවස්ථා දෙකක් එතකොට. පළවෙනි එක තමයි මුලින්ම අපි කිව්වා විචිකිච්ඡාව. විචිකිච්ඡාව කිව්වේ සැකය. සැකය කියලා කිව්වේ gedara කෙනෙක් ගැන, අඳුරන කෙනෙක් ගැන, අසුරු කරන කෙනෙක් ගැන සැකයක් නෙවෙයි. බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය ගැන සැකය. සීල සමාධි ප්‍රඥා කියන තමන් වඩන සීලය ගැන, තමන් කරන සමත භාවනාව ගැන, තමන් වඩන විදර්ශනා භාවනාව ගැන ඇති වෙන සැක. ඒ වගේම පටිච්ච සමුප්පාදය පිළිබඳව සැකය ඇතිවීම. ඊට පස්සේ තව කාරණා තුනක් තියෙනවා.
අතීතය ගැන සැක ඇතිවීම. ඒ කියන්නේ මම අතීතේ හිටියද නැද්ද කොහෙද හිටියේ මොකද කළේ එහෙම කියලා අතීතය ගැන සැක ඇතිවීම. වර්තමානයේ ගැන සැක ඇතිවීම. වර්තමානයේ ගැන කියන්නේ මේ සත්වයා කොහෙන්ද ආවේ කොච්චර කල් ජීවත් වෙනවද මැරිලා කොහෙද යන්නේ කොහෙද උපදින්නේ අන්න එහෙම හිතනවා. ඊළඟට අනාගතය ගැන සැක ඇති වෙනවා මම අනාගතයේ උපදීද නැද්ද කියලා සැකම් සංකාතන කොහේ උපදීද කොහොම උපදීද කෙසේ උපදීද ඒ විදිහට ඔය අතීත අනාගත වර්තමාන ඔන්න තුන් කාලය පිළිබඳ සැක ඇතිවීම. එතකොට විචිකිච්ඡාව ඇති වෙන ස්ථාන 8ක් තියෙනවා. ඒ තුනත් එක්ක ගත්තාම බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය, සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂා 4යි, පටිච්ච සමුප්පාදය 5යි, අතීතය පිළිබඳ සැකය, වර්තමානය පිළිබඳ සැකය, අනාගතය පිළිබඳ සැකය කියලා එතන 3යි 8ක් තියෙනවා. මේ 8 තැන්හි සැකය තමයි විචිකිච්ඡා කියලා කිව්වේ. අනේ විචිකිච්ඡාව සැකයක් ඇති වෙන අවස්ථාවේ අපේ ක්‍රියාත්මක වෙන්නේ අර රාග දේශ දෙක නෙමෙයි මෝහ කියන එක තමයි එතෙන්දී ප්‍රබලවම ක්‍රියාත්මක වෙන්නේ මේ සැකය තුල. ඒ වගේම හිත විසිරීලා තියෙන අවස්ථාවේ නැත්තම් හිත වෙන වෙන අරමුණු වලට ගමන් කරනවා නම් වෙන වෙන කල්පනාවන් තුල තියෙනවා නම් ඒකට අපි කියපු වචනේ උද්දච්ච කියලා පාලියෙන් උද්දච්චය කියලා කියන්නේ මෝහය පවතින අවස්ථාවක් සිහිය තොර වූ අවස්ථාවක් මෝහ සිතක් තමයි මේ මොහොතේ අපේ හිත තුල තියෙන්නේ. අන්න එහෙම අපි රාගසිත හඳුනා ගන්න ඕනේ නුවණින් දැක දැක. දේශ සිත් හඳුනා ගන්න ඕනේ නුවණින් දකිමින්. මෝහ සිත් අපි නුවණින් දැක දැක හඳුනා ගන්නට ඕනේ. ඊළඟට උන්වහන්සේ කියනවා සංකිත්තං වා චිත්තං සංකිත්තං චිත්තං තිපජානාති කියලා. සංකිත්තං වා චිත්තං කියන්නේ හැකුළුණු සිත. හැකුළුණු සිත කියලා අදහස් කරලා තියෙන්නේ අපිට සමහර වෙලාවට නිදිමත ඇති වෙනවා. ඒකට කියන්නේ හැකුළුණු සිත. හිත එතකොට අකර්මණ්‍යයි. අකර්මණ්‍යයි කියන්නේ යම්කිසි ක්‍රියාවක යොදවන්න තරම් ශක්ති සම්පන්න බවක් හිත තුල ඒ වෙලාවට නැහැ. අන්න ඒ වෙලාවේ අපේ පවතින හිතට කියන්නේ හැකුළුණු සිත. ඒක හැකිලිලා ගිහිල්ලා හිත. අර ප්‍රාණවත් ගතිය නැති වෙලා ගිහිල්ලා හිත තුල තියෙන. ඒකත් ඇත්තටම අපි සාමාන්‍ය නිදිමතක් හැදුනහම අපිට නිදා ගන්න අවස්ථාවක් තියෙනවා නම් වෙන වැඩක් පොලක් නැත්තම් අපි සාමාන්‍යයෙන් කරන්නේ මේ මොහොත නිදා ගන්න එක. එහෙම නිකම්ම නිදා ගන්නෙම නැතුව අපිට මේක ටිකක් නුවණින් දකින්න පුළුවන් නම් ඒකත් එක්ක අපේ ප්‍රඥාව බොහෝම දියුණු වෙන්න පටන් ගන්නවා. ඒක නුවණින් දැකලා ඊට පස්සේ නිදාගත්තත් කමක් නැහැ. නුවණින් දකිනවා නම් ඒක ගොඩක් වටිනවා. මොකද ඒ වෙලාවේ තියෙන්නේ හැකුළුණු සිත. අපි ඒක තේරුම් ගන්න ඕනේ හැකුළුණු සිතක් කියලා හිතින් ඒ හිත දකින්න උත්සාහ කරන්න ඕන ටික වෙලාවක්. එහෙම උත්සාහ කරනකොට අපිට ඒක තුල අපේ සිහිය වැඩෙන්න පටන් ගන්නවා. නුවණ වැඩෙන්න පටන් ගන්නවා. ඥානය වැඩෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සති, ඥාන, පඤ්ඤා මේවා දියුණු වෙන්න පටන් ගන්නවා. එහෙම සිහි කිරීම තුල. ඒක අපිට සිහි කරන්න පුළුවන් අවස්ථා ගොඩාක් තියෙනවා එදිනෙදා ජීවිතයේදී. එක අවස්ථාවක් තමයි පාලියෙන් කියනවා නිද්දා කියලා නිදිමත ඇති වෙන අවස්ථාවේ. අපිට එදිනෙදා ජීවිතේ නිදිමත ඇති වෙනකොට හිත දෙස බලලා හැකුළුණු සිතක් කියලා කීප වරක් හෝ සිහි කරන්න පුළුවන්. එතකොට අපි දන්නවා අපේ හිතේ තියෙන්නේ මොන වගේ සිතක්ද කියලා. ඊළඟ එක තමයි ඊළඟ කාරණාව අපිට ඇති වෙන්න පුළුවන් ඈනුම් යාමක් ඇති වෙන්න පුළුවන්. ඒක අපේ සාමාන්‍ය කායික ස්වභාවයක්. ඒ වුණාට ඒ අවස්ථාවේදී අපේ හිත තුල පවතින්නේ අර හැකුළුණු සිතක් කියන අවස්ථාව. හිත අකර්මණ්‍ය වෙලා හිතත් අකර්මණ්‍ය වෙලා ඒ මොහොතේ. බලන්න එතකොට අපිට කිසිම වැඩක බොහොම ප්‍රාණවත්ව යෙදීම අපහසුයි. ඒක නිසා ඒ හිත දැකලා ඒක
සිහි කරන්න පුළුවන් නම් ඒ ඈනුම් යන වගේ අවස්ථාවක මේ හැකුළුණු සිතක් කියලා අන්නේ ඒ සිහි කිරීම මාත්‍රයෙන් යම් පමණකට ඔබේ සිහිය වැඩෙනවා, ඥානය වැඩෙනවා, විදර්ශනාව වැඩෙනවා. ඒක තුල හිතේ දියුණුවක් සිද්ධ වෙනවා. ඒ වගේම විජම්බිකා කියලා සඳහන් කරලා තියෙන ඇඟමැලි කඩන අවස්ථාවේදී ඇඟමැලි කැඩීම අපි ගොඩක් වෙලාවට උදෑසන කාලේ කරන්නේ නැකිටලා සමහර කෙනෙක් තමන් අත්පා එහෙම දිගහැරලා ඇඟමැලි කඩනවා. මේ ඇඟමැලි කඩන අවස්ථාවෙත් අපේ හිතේ තියෙන හැකුළුණු සිතක්. හිත අකර්මණ්‍යයි ඒ වෙලාවේ. බලන්න ඇඟමැලි කඩලා ඉවර වෙනවත් එක්ක අපිට ඊටාම සියුම් සුවයක් දැනෙනවා අපි සිහියෙන් හිටියොත් එහෙම. ඒ සුවයත් එක්ක අපිට තව ටික වෙලාවක් නිදා ගන්න හිතෙනවා. ඒ වෙලාවේ ඇස් පියාගත්තොත් සමහර විට ඇඟමැලි හැම කඩලා අපිට එහෙමම නිින්ද යනවා. එච්චරට සුවදායක බවක් ඒක තුල තියෙනවා. ඒ කියන්නේ ඒ මොහොතෙත් පවතින්නේ හැබැයි හැකුළුණු සිත. අපි ඒ වෙලාවට සිහි කරන්නට ඕනි හැකුළුණු සිතක් කියලා. හැකිලිලා කියන්නේ මේ අකර්මණ්‍ය වෙලා සිත. අර ක්‍රියාවක යෙදවීම අපහසු මට්ටමටපත් වෙලා, නිදිමතට බර වෙලා. ඒ වගේම තමයි අරතිය ඇති වෙන අවස්ථාවේදී. අරතිය කියලා කිව්වේ කුසල ධර්මයන්හි නොඇලීම කියන එකයි. අරති කිව්වේ කුසල ධර්මයන්හි සිත නොඇලීම. අපි බුද්ධ වන්දනා කරන්න පුරුදු වෙච්ච පිරිසක් නම් සමහර වෙලාවට හිතෙන්න පුළුවන් අද බුදුන් වඳින දවසේ වෙලා වෙනකොට අද බුදුන් වඳින්න බෑ. ඔහෙ හෙටම බුදුන් වඳිනවා. භාවනා කරන්න පුරුදු වෙච්ච කෙනෙක් නම් අද භාවනා කරන්න බෑ, හෙටම භාවනා කරනවා. බණහමින් ඉන්න කොටස් සමහර විට ඒක තුල හිත ඇලෙන්නේ නැති වෙලා යන්න පුළුවන්, අර තියෙන්න පුළුවන් හිතට. ඒ වගේම දහම් පොත්පත් කියවන කෙනාට ඒකට අරතිය ඇති වෙන්න පුළුවන් කලක් යනකොට. ඒ පොත්පත් කියවන එකට අකමැත්තක් හිත තුල. ඒකට හිත ඇලෙන්නේ නැතුව යන්න පුළුවන් අරතිය. අන්න ඒ වෙලාවට සිහි කරන්න ඕනි හැකුළුණු සිත කියලා. ඉතින් අන්න එහෙම තේරුම් ගන්න මහන්සි ගන්න ඕනි හිත පිළිබඳව. ඊළඟට ඔය වගේ අවස්ථා රාශියක් තියෙනවා. බත් මත ඇති වෙච්ච අවස්ථාවෙත් හැකුළුණු සිතක්, අධික ආහාර අරගෙන ඇති වෙන අපහසුතාවය තමයි බත් මත කිව්වේ. ඒක අවස්ථාව වුණත් Taman හිත දකින්න මහන්සි ගන්න ඕනේ. ඔය විදිහට නුවණින් දැක අකුසල ධර්ම හිතින් ඉවත් කිරීමට ලෞතර බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට උගන්වනවා. ඉතින් අද ධර්ම දේශනාව එපමණයි. මෙම උතුම් දේශනාවෙහි දායකත්වයේ දරුවේ කොළඹ 5 283 5 රුවන් මාවත කියන ලිපිනයෙහි පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාරිණී කුසුමා ගුණතිලක මහත්මිය විසිනුයි. බොහෝම ශ්‍රද්ධාවෙන් බොහොම ගෞරවයෙන් සිදු කරනු ලබන උදාරතර පුණ්‍ය ධර්මයක්. ඒ වගේම බෞද්ධ මාධ්‍ය ජාලයට බොහෝ සෙයින් උදව් උපකාර කරන ප්‍රධාන දායකාවක් වෙන්න කමනි මායා දුන්න විශේෂඥ වෛද්‍යාචාර්යතුමියගේ ඥාතීත්වයක් දරන සත්පුරුෂ පිරිසක්. ඉතින් බොහොම වටිනා සත්පුරුෂ පින්වත් පිරිසක් අද මෙහි දායකත්වයේ දරමින් ලොවටම ධර්ම දාණය ලබා දෙමින් තමන්ද උදාරතර පිනක් මෙලෙස රැස් කරගන්නට යෙදුණා. ප්‍රධාන අරමුණ තමයි ඔක්තෝබර් 8 වෙනිදාට යෙදෙන විශ්‍රාමලත් පාඨශාලාචාරිණී කුසුමා ගුණතිලක මහත්මියගේ ජන්මදිනය නිමිති කරගෙන තමයි මේ උදාර ධර්ම දානමය පින සිදු කරනු ලබන්නේ. එතුමියට මේ මහා පින් බලෙන්, තෙරුවන් ගුණ බලෙන් එතුමිය නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා, දිගාසිරි ලබත්වා. ඒ වගේම එතුමියට මේ ධර්ම දානමය පින් බලය, ධර්මඥානය දියුණු වීම පිණිසම වේවා. තෙරුවන් ගුණ බලෙන් සුබ උපන් දිනයක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම තම ස්වාමි පුරුෂයාණන් වූ වෛද්‍ය එන්.පී. ගුණතිලක මහත්මාණන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් ගුණ බලෙන් එතුමා නිදුක් නිරෝගී සුවපත් භාවය
දිගාසිරි ලබත්වා කියලා අපි මේ සිත් පවත්වනවා. ලංකාවේ සහ මෙල්බන් නගරයේ පදිංචි දූපුතුන් හැමදෙනාටමත් මුණුබුරු මිනිබිරියන් හැමදෙනාටමත් මේ මහා පින් බලයෙන් තෙරුවන් ගුණ බලයෙන් ඒ සියල්ලෝ නිදුක් නිරෝගී සුව ලබත්වා දිගාසිරි ලබත්වා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පෙරපස මෝරණ වැඩෙන සඳ මඩලක්සේ දවසින් දවස දියුණුවෙන් දියුණුවටපත් වේවා ඒ දරුවන්ට යහපතම වේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙහි පැමිණි නොපැමිණි සියලු ඥාතීන්ට සියලු සත්පුරුෂයින්ට මේ පින් බලයෙන් නිදුක් නිරෝගී සුවම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා ධර්මඥාන භාවනා ඥාන දියුණු වී ඊ타ම ඉක්මන් ජීවිතයක සසරින් එතරව ලෝකෝත්තර නිර්වාණ අවබෝධයට මේ කුසල් උපනිශ්‍රය වේවා කියලා පුණ්‍යානුමෝදනා කරනු ලබනවා. දෙපාර්ශවයේම මිය පරලොවගේ ආදරණීය මව්පියන්ටත් සියලු සහෝදර සහෝදරියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම වසර 10කට පෙර පරලෝ සැපත් දෙටු සොහොයුරු විල්සන් සේනානායක මහත්මාණන්ටත් එම මැතිණියටත් පින් අනුමෝදන් කරනවා. 2009 අගෝස්තු 16 වෙනිදා මියගිය සොහොයුරියක් වූ බොල්ලෑගල විසූ පේමා කළුබෝවිල මහත්මියට පුණ්‍යානුමෝදනා කරනු ලබනවා. එනම් සඳහන් කළ ඒ සත්පුරුෂයින්ටත් මව්පියාදී හැමදෙනාටමත් පරලෝ සැපත් සියලු ඥාතීන්ටම මේ පින් අත්පත් වේවා. ඔවුන්ගේ පරලෝක ජීවිත වාසනාවන්ත වේවා, සප බහුල වේවා, සසර ගමන සුවපත් වේවා, සසර දුකින් එතරව ලෝකෝත්තරමා නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සම්බෝධි මාධ්‍ය ජාලයෙහි නිර්මාතෘවර අපගේ කල්යාණ මිත්‍ර රාජකීය පඬිත ගෞරව ශාස්ත්‍රවේදී කුසල ධම්මාභිධාන නායක මාහිමිපාණන් වහන්සේටත් මේ උතුම් ශාසනික කටයුතු තව තවත් හොඳින් කරගන්න සිය කායික මානසික නිදුක් නිරෝගී සුව දිගාසිරි ලැබේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. බෞද්ධ මාධ්‍ය ජාලයේ සියලු සත්පුරුෂයින්ටද දේශකයාණන් වහන්සේටද නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. මේ උතුම් මාධ්‍ය ජාලය සම්බුද්ධ ශාසනයේ දියුණුව සලසමින් පෙරපස මෝරණ වැඩෙන පුන්සඳ මඩලක්සේ දවසින් දවස දියුණුවෙන් දියුණුවට අභිවෘද්ධියෙන් අභිවෘද්ධියටපත් වේවා. අවසාන වශයෙන් දායකත්වයේ දරූ මේ පින්වත් සත්පුරුෂයින් හැමදෙනාටත් පැමිණි නොපැමිණි සියලු දෙනාටත් අපෝ බැහැම සියලු දෙනාටත් මේ පින් සසර දුකින් එතරව ලෝකෝත්තර අමා මහ නිර්වාණය අවබෝධ කර ගැනීම පිණිසම උපනිශ්‍රය වේවා කියා සාදු කියා ප්‍රාර්ථනා පිහිටුවමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මං පරන්ති. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු. පින්වත්නි, අද දවසේදී මේ උතුම් වූ සදහම් දෙසුම පවත්වා වදාළ බියගම කොට්ටුන්න කල්යාණී මාවතේ ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානයේ ගරු අනුශාසක පූජ්‍යපාද දොළොස්වල උදිත දිහිර ස්වාමීන්ද්‍රයන් වහන්සේ හට නිදුක් නිරෝගී සුව සම්පන්නියෙන් යුක්තව තවත් চিරාත් කාලයක් මේ සසුන් කෙත උතුම් දහමින් පෝෂණය කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි සාදුනාද පවත්වා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒත් සමගින් බෞද්ධ ගුවන්විදුලිය ඔබ වෙත ගෙන දායකත්ව ධර්මදේශනය මෙතකින් නිමාවට පත්වනවා. පින්වත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.